ආයිබෝන් මම මේ කතාව ඇවිල්ලා පාපයට ඇද වැටීම. ඊටා වැදගත් ක්‍රිස්තියානි ධර්මයේ ඊටා වැදගත්ම කතාව පාපයට ඇද වැටීම. ඒ නිසා පාපයට ඇද වැටීම බලමු. මේ බයිබලයේ කතාව. ඒ කියන්නේ ඒදා නුවණේදී සිදු දෙයක් ගැන. බලුත් ඒදා වල කතාව හැටියට තිබ්බා වෘක්ෂ දෙකක් තිබ්බා. එකක් ඇවිල්ලා හොඳ සහ නරක දැනගැනීමේ වෘක්ෂය නැත්තම් යහපත සහ නපුර දැනගැනීමේ වෘක්ෂය. ඒ වගේ තව ගාත් තිබ්බා ජීවන වෘක්ෂය. ඒ වගේම මේ එක තේජස් සහිත සාකච්ඡා කරගන්නට පුළුවන් වන සර්පයෙකුත් හිටියා. ඒ වගේම ආදම් සහ ඒව. දැන් පළවෙනි මිනිසා සහ පළවෙනි ස්ත්‍රියද මේ වයනේ සිටියා. අපි දන්නවා බයිබලයේ හැටියට ඒ කියන්නේ අපි බැලුවොත් උප්පත්ති කතාවේ 1:31 බැලුවොත් එහෙම 1:31 කියන්නේ මේ වෙන්නේ කිසිම අයහපතක් තිබෙන්නේ නැහැ. කිසිම ඒ කියන්නේ නරකක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ යහපත තිබේ. බලමු අපි මේ උප්පත්ති කතාවේ පොත බැලුවොත් එහෙම උප්පත්ති 1:31 උප්පත්ති 1:31 මොනවද කියන්නේ? උප්පත්ති කතාවේ 1:31 බැලුවොත් කියන්නේ උප්පත්ති 1:31 දෙවියන් කියන්නේ එසේ විය. දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක. බලව ඊතා යහපත් තිබුණේය. සවස විය උදේ විය. ඒ සවෙනි දවසක්. ඒ කියන්නේ යා හැම දෙයක්ම යහපත විතරනේ කිව්වේ ඊතා යහපත් කියලා කියනවා. ඒ නිසා බලමු එන මොකද්ද මේ පාපය කියන්නේ? අපි හුඟා දෙනෙක් කියන්නේ අකීකරුකම නිසා. අකීකරුකම නිසා මිනිස්සයා ඒ කියන්නේ පාපයට වැදෙන දෙවියන් වහන්සේක අන පිළිගන්නේ නැතුව ඒ කියන්නේ ගංගේ ඒ කියන්නේ අකීකරු වීම නිසා මේ පාප ඇති වුණා කියලා. බලන්න අකීකරු වුණේ මොනවටද? ඒ නිසා බලොත් මේ කතාව ඇත්තටම සංකේතමක කතාවක්ද නැත්නම් ඒ කියන්නේ ඇත්ත කතාවක් නැත්නම් සත්‍ය කතාවක්. බලමු අපි බැලුවොත් එහෙම අපි කියන්නේ මේක ඇත්තටම සංකේතමක කතාවක්. හේතු ඇවිල්ලා මේ හේතු තමයි. අපි දන්නවා දෙවියන් වහන්සේ ඇවිල්ලා ආදරවන්ත දෙමව්පියෙක්. අපි කියන්නේ අපි යාඥා කරන ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යයේ වැඩ සිටින දෙවි පියාණන් කියලා අපි කියන්නේ දෙවි පියාණන් කියන්නේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ආදරවන්ත දෙමව්පියෙක්. තාත්තකෙන් කවදාකවත් දෙමව්පියෝ ඒ කියන්නේ විස සහිත ඵලයක් ඇතිව තමන්ගේ දරුවන්ට ඛණ්ඩ ඒ කියන්නේ ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ විභාග කිරීමක් නෙවෙයි. ආදරවන්ත මේ කවදාකවත් ඒගොල්ලන්ගේ දරුවන්ව විභාගය කරන්නේ නැහැ. ඒක අපි දැන් අපි ඒ කියන්නේ මේ මෙලෝ ඉන්න දෙමව්පියන් හැටියට අපි වාක්‍යම් සහිත දෙමව්පියන් නිසා අපි කවදාකවත් අපේ දරුවන්ට මේ වගේ ඒ කියන්නේ විස සහිත ඵල අපි දරුවන්ට විභාග කරන්න අපි කියන්නේ ඕගොල්ලෝ මේ කණ්ඩ කියලා පොඩ්ඩක් විස දාලා කියන්නේ මේ අපි මිදි ගත්තොත් හරි ඒක මිදි වස තියලා ඒ කියන්නේ අපි මේසුර තිබ්බම අපි කවදාවත් කියන්නේ ඕගොල්ලෝ කන්න හැබැයි මේ මිදි ඒක කන්න එපා. අපි කොහොම හරි මිදි දානවා. ඊළඟ කනවා. අපි ඒ වගේ කරන්නේ අපි මේ මෙලෝ ඉන්න දෙමව්පියන් අපි කරන්නේ. ඒ නිසා අපි කියන්නේ අපේ ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේ අපේ ඒ කියන්නේ දරුවන්ව විභාග කරන්නේ. ඒ වගේම බැලුවොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේගේ වචන. ක්‍රිස්තුස් වහන්සේ කියන වචන කියන්නේ සුද්ධ වූ මැතිව් පොතේ 15:11 බැලුවොත් එහෙම සුද්ධ මැතිව් පොතේ 15:11 බැලුවොත් එහෙම මොකද්ද ඒ කියන්නේ? සුද්ධ මැතිව් පොතේ සුද්ධ මැතිව් 15:11 බැලුවොත් එහෙම 15:11 සුද්ධ මැතිව් 15:11 කියන්නේ 15:11 අසා තේරුම් ගැනීම කටට ඇතුල් වන
දෙයින් මනුෂ්‍ය අපවිත්‍ර වෙනවා නොව මනුෂ්‍ය අපවිත්‍ර වන්නේ කටින් පිටවෙන දෙයින් කීසේක. ඒ කියන්නේ කට ඇතුල් වෙන දේ නෙමෙයි මනුෂ්‍ය අපවිත්‍ර වෙන්නේ කටින් පිටට යන දේවල්. ඒ කියන්නේ සුද්ධමතු 15 11 කියන්නේ කටට යන දේවල්. කන එකන ආදම්සේ කලසුරක් කෑවනම් ඒ කටට යන දේවල්. දැන් මෙයක් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කටින් පිටවන දේවල්. පිටවන දේවල් තමයි මනුෂ්‍ය අපවිත්‍ර කරන්නේ. ඒ වගේම ආදම්සේව ඒ කියන්නේ ඕනෑම පළතුරක්. ඒ කියන්නේ මේ ඔයනේ ඕනෑම පළතුරක් කන්න ඒගොල්ලන්ට අවසර දුන්නා. නමුත් මේ හොඳ සහ නරක දැනගෙන ගහෙන් කන්නට අල්ලන්නත් එපා කියලා දෙන්න. නමුත් ඒගොල්ලන්ට ඇයි මේක ඒ කියන්නේ ජීවිතේට වඩා ඇහැට ප්‍රිය වුණේ? ඒ හේතුව මොකක්ද? ඒ නේද මේ හේතු හතර නිසා අපි කියන්නේ මේ සත්‍ය කතාවක් නෙමෙයි ඒක ඇවිල්ලා සංකේතමක කතාවක්. එහෙනම් අපි බලමු එන මොකද්ද මේ සංකේත බලමු. ඉතින් බලමු ජීවන වෘක්ෂය කියන්නේ මොකද්ද කියලා. ජීවන වෘක්ෂය ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ සටහන් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු එන පුරාණ ගිවිසුමේ. පුරාණ ගිවිසුමේ කොහොමද ඒක සටහන් කරලා තියෙන්නේ පුරාණ ගිවිසුමේ. ඇත්තට මේක ඇවිල්ලා බයිබල් කතාවක්. බයිබල් ඉගැන්වීමක්. බයිබල් ස්ටඩි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අපි බලමු එනම් මේ ජීවන වෘක්ෂය කියන්නේ මොකද්ද? ජීවන වෘක්ෂය කියලා කියන්නේ මොකද්ද? ජීවන වෘක්ෂය ඇවිල්ලා ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ පුරාණ ගිවිසුම සඳහන් කරලා තියෙනවා. අපි බැලුවොත් පුරාණ ගිවිසුමේ මොකක්ද කොහෙද මේ සඳහන් කරලා තියෙන්නේ? අද පුරාණ ගිවිසුමේ දෙකයි නමය. ඒ කියන්නේ උප්පත්ති කතාවේ 2:9 බැලුවා. උප්පත්ති කතාවේ 2:9. උප්පත්ති 2:9. උපත් දෙක. සෑදි මනුෂ්‍යයා එහි සිටුවසේක. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ ගස්ද උවනේ මැද ජීවන වෘක්ෂය. ජීවන යහපත හා නැප දැන ගැනීම ගහද ස්වාමි දෙවියන් වහන්සේ භූමියෙන් හට ගැනූසේක. උවන තෙමන පිණිසද ඒදාන් ගංගා නික්ම ගියාය. එය එතෙන්ම බෙදී ගංගා සතරක් විය. ඒ කියන්නේ මේක ඒ කියන්නේ පුරාණ ගිවිසුම. අපි බැලුවොත් එහෙම පුරාණ ගිවිසුම කියන්නේ උප්පත්ති කතා 3:24 බැලුවොත් එහෙම 3:24 කියන්නේ මේස උන්වහන්සේ මාංශ පිටත එලා ජීවන වෘක්ෂ යන මාර්ගය රැකවන පිණිස ඒදා නුවණට නැගෙනහිරින්ද කෙලෙබ්බරුන්ද හැම අතකට කැරකන්නා වූ ගිනිමය වූ කඩුවක්ද පිහිටුවසේක. මේ සඳහන් වෙලා තියෙනවා ජීවන වෘක්ෂය. ඒ වගේ බැලුවොත් එහෙම තව හිත උපදේශ 13 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පාඩේ බැලුවොත් එහෙම හිත උපදේශ 13:12 පරිච්ඡේද 12 වෙනි පරිච්ඡේදය 12 වෙනි පාඩේ බැලුවොත් පැතු දේ ප්‍රමාදයෙන් සිත කලකිරින්නේ. එහෙත් ආශාව ඉෂ්ටි වීම ජීවන වෘක්ෂයක්. ආශාව ඉෂ්ටි වීම ජීවන. ඒත් මේ කියන්නේ බලාපොරොත්තු. ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ සිට ආයගේ බලාපොරොත්තු ඇවිල්ලා මේ ජීවන වෘක්ෂය.
ඒ වගේම බැලුවොත් එම ඊතෝපදේශ පහයි කියන ඊතෝපදේශයේ 11 වෙනි පරිච්ඡේදය 30 වෙනි පාඩේ බැලුවොත් ඊතෝපදේ 11 වෙනි පරිච්ඡේදය 11 වෙනි පරිච්ඡේදය ඊතෝපදේ පරිච්ඡේදයේ 30 වෙනි පාඩේ ධර්මිෂ්ඨයාගේ ඵල ජීවන වෘක්ෂය. ධර්මිෂ්ඨයාගේ බලාපොරොත්තු ජීවන වෘක්ෂය. ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ අයත් ඒ කියන්නේ ජීවන වෘක්ෂයට සමයි. බැලුවොත් ඒක ඇත්තටම මම ලියන ජීවන වෘක්ෂයේ පද ඒ කියන්නේ උප්පත්ති කතාවේ උප්පත්ති දෙකයි නාමය. උප්පත්ති දෙකයි නාමය. උප්පත්ති දෙකයි නාමය. සඳහන් දෙවයි. ඒ වගේම උප්පත්ති 3:24. 3 තුන්වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. ඒ වගේම හිතෝපදේශ හිතෝපදේශ 11 11 ඒ වගේ හිතෝපදේශ 13යි 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 ඒ වගේම අපි බලුවොත් අලුත් ගිවිසුමේ අලුත් ගිවිසුමේ අලුත් ගිවිසුමේ බලුවොත් 22 ඒ කියන්නේ ඒ දරපොතේ එලි දරපොතේ 22:14 බලුවොත් එලි දරපොතේ 22:14 දරපොතේ 22:14 22:14 කියනවා 22:14 පටන් ගැනීම සහ කෙලවර ජීවන වෘක්ෂ පැමිණෙන්නට අයිතිවාසිකම් ලැබෙන පිණිසත් දොරටු වලින් නුවරට ඇතුල් වන්නට පුළුවන් පිණිසත් තමුන්ගේ සරු සෝදා ගන්නා තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය කියන ඒ එන්දරපොතේ කියන්නේ බලාපොරොත්තු කියන්නේ පුරාණ ගිවිසුමේ ආය බලාපොරොත්තු වෙන මේ ජීවන වෘක්ෂය. ඒ කියන්නේ අලුත් ගිවිසුමේ බලාපොරොත්තු වෙලා මේ ජීවන වෘක්ෂය. අපි බැලුවොත් මේ එන අනිත් වෘක්ෂය බැලුවොත් ඒ කියන්නේ නරකස හොඳ දැනීමට යහපත සහ නපුර දැන ගැනීමේ වෘක්ෂය. ඒක සඳහන් වෙලා තියෙන්නේ එක පොතක පමණයි. ඒ කියන්නේ උප්පත්ති කතාව විතරයි. අපි ගියොත් බැලුවොත් උප්පත්ති කතාවේ එක පොතක විතරයි. ඒක තනවා වෙලා තියෙන්නේ. උප්පත්ති සඳහන් වෙලා තියෙන්නේ ඒ කියන්නේ එදාව ලදරාව ඒ සම් එක නැකුත් සඳහන් වෙලා තියෙන එක පොතක විතරයි. ඒක සඳහන් වෙලා තියෙන්නේ හොඳ සාධාරණ ගැනීමේ නපුර.
ඒ ඇත්තටම කතාවේ හැටියට අපි දන්නවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට අනක් දුන්නා. මේ කියන්නේ නපුරුස යහපත සහ නපුරු දැන ගැනීම කහෙන් කන්ට එපාය. කියන්නේ ඕනෑම ගහකින් කන්ද කිව්වා. නමුත් මේ නපුරුස යහපත සහ නපුරු දැන ගැනීම කහෙන් කන්ද එපා කියලා කිව්වා. නමුත් අපි බැලුවොත් මේ යහපත සහ නපුර දැනගැනීමේ කයි. දැනගැනීමේ වෘක්ෂය. දැනගැනීමේ වෘක්ෂය. ඒ යහපත දැනගැනීමේ වෘක්ෂය උප්පත්ති කතාවේ එක පොතක සමාන එක සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ උප්පත්ති 2:9. උප්පත් 2:9 කියන්නේ මොකද ඒ කියන්නේ 2:9. 2:9 සෑදු මනුෂ්‍ය ඒ සිටුසේක දැකීමන ප්‍රිය වූ කෑමට හොඳු සියලු ගස්ත උයන මැද ජීව වෘක්ෂයද යහපත හා නැපුර දැන ගැනීමේ ගහද ස්වාමි දෙවියන් වහන්සේ භූමියෙන් හට ගැන්වූසේක. උයන තෙමනිස ඒදාන් ගංගාවියම කියාය. ඒ කියන්නේ එක පොතක විතරයි මේක සඳහන් වෙන්නේ. උත්පත්ති කතාව විතරයි. එහෙනම් අපි මේකේ සංකේතම මොකද්ද? ඒ කියන්නේ පුරාණ ජීවිතයේ බලාපොරොත්තු වෙන ජීවන වෘක්ෂය. ජීවන වෘක්ෂය සමාන වන්නේ වෘක්ෂය සමාන වන්නේ ඒ කියන්නේ සම්පූර්ණ වෙච්ච පුද්ගලයෙකුට. සම්පූර්ණ පුද්ගලයෙක්. ඒ කියන්නේ ආත්මික වශයෙන් සම්පූර්ණ වෙච්ච පුද්ගලයෙක්. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ මොකද කියන්නේ? ඒ කියන්නේ සුද්ධ මැතිව් 5:48. සුද්ධ මැතිව් 5:48 ක්‍රිස්තුස් වහන්සේ කියනවා අපේ ක්‍රිස්තුස් වහන්සේ කියනවා. ඒ කියන්නේ සුද්ධ මැතිව් පොතේ 5:48. මොකද සුද්ධ මැතිව් පොතේ 5:48 කියන්නේ? බැලුවොත් එහෙම සුද්ධ මැතිව් පොතේ 5:48. එසේ නොකරද එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණ සිටියන්නක් මෙන්ම නුඹලා සම්පූර්ණ සිටිපල්ලා කියලා කියන්නේ. නුඹලා සම්පූර්ණ සිටි. කියන්නේ 5:48 කියන්නේ සම්පූර්ණ පුද්ගලයෙක්, සම්පූර්ණ වෙල්ලා, සම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ වෙන්න කියන්නේ ඒ කියන්නේ අංග සම්පූර්ණ කියන්නේ බාහිර වශයෙන් ඒ කියන්නේ ආත්මික වශයෙන් ඒ කියන්නේ හෘද වස්තු වෙන ඒ කියන්නේ හදවතින් සම්පූර්ණ වෙන්න. දෙවියන් වහන්සේට සමාන පුද්ගලයෙක් කියන ඒක ඇත්තටම ජීවන වෘක්ෂයට සමානයි. එහෙනම් මොකද්ද මේ යහපත සහ අයහපත, යහපත සහ නරක, යහපත සහ නපුර. වෘක්ෂ කියන්නේ මොකක්ද? නපුර වෘක්ෂ. නපුර වෘක්ෂ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යහපත සහ නපුර වෘක්ෂ සමාන වෙන්නේ ඒ කියන්නේ ලාබාල පුද්ගලයා. ලාබාල ස්ත්‍රී. ලාබාල ස්ත්‍රී. සම්පූර්ණ නොවිච්ච පුද්ගලයා. ලාබාල ස්ත්‍රී. ස්ත්‍රී පුද්ගලෙක් කියන අදහස. ඒ කියන්නේ ඒගොල්ලන් දෙවිදෙකට යන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙකුට වගකීම තියෙනවා. ඒ කියන්නේ යහපත බලා යාමට ඒකත් එක පුළුවන්. අයහපතට යන්න පුළුවන්. තමන්ගේ කැමැත්ත අනුව. ඒක තමන්ගේ වගකීමක් තියෙනවා. ඒ නිසා අපි දැනගත්ත දැන් හොඳ සහ නරක දැන ගැනීම මේ වෘක්ෂය සහ නැත්නම් යහපත සහ නපුර දැන ගැනීම වෘක්ෂය සහ ජීව වෘක්ෂය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් බලමු මොකද්ද මේ අපි බලමු මේ සර්පයාගේ හැඳින්වීම හඳුනා ගන්න. අපි කවුද මේ සර්පයා කියන්නේ? ඇත්තටම සර්පයා කියන්නේ කවුද කියලා. අපි බලමු මේ පොතේ මොකද සඳහන් වෙලා තියෙන්නේ. ඒ පොතේ ඇවිල්ලා බලුවොත් එimhe සර්පයා ඇවිල්ලා ඒ කියන්නේ තේජස් සහිත
සාකච්ඡාවක යෙදෙන්න පුළුවන්. මොන වගේ සර්පෙක්ද මේ තේජස සහිතව තේජස සහිත සාකච්ඡාවක යෙදෙන්න පුළුවන් ජීවියෙක්. ඒ කියන්නේ සර්පෙක් වෙන්න බෑ. එයා ඒ දේව දූතයෙක් වෙන්න ඕනේ. කවදාකවත් අපි දන්නවා මේ සර්පෙක්ට කතා කරන්න කිසිම කියන්නේ අපි දන්න සමහර මිනිස්සු ඉන්න මිනිහෙක් අද සර්පයෙකුට කතා කරන්න පුළුවන්. නමුත් මේ සර්පය ඇවිල්ලා එන්කේ සංකේතයක් තියෙනවා සර්පය. ඒ නිසා අපි සංකේත බලා ගන්න පුළුවන් මේ බයිබලේ. ඒ නිසා බැලුවොත් මේ ඒ කියන්නේ උප්පත්ති කතාවේ සර්පයාගේ හැඳින්වීම. කියන්නේ මේ සර්පයාගේ හැඳින්වීම. සර්පයාගේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම. අපි කොහොමද සර්පය හඳුනාගන්නේ? හරි. බැලුවොත් එම සර්පය හඳුනා ගන්න පුළුවන් උප්පත්ති කතාවේ තුනයි. උප්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ උප්පත්ති කතාවේ තුන්වෙනි පරිච්ඡේදයේ 1 සිට 5 වෙනි පාදයේ දක්වා. පළමු 1 සහ පළවෙනි පාදයේ දක්වා උප්පත්ති කතාවේ 1:5 මොන වගේ ඒ කියන්නේ උප්පත්ති කතාවේ 3:1:5 තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පාදයේ සර්පයා වනාහි ස්වාමී දුයිවෙන් වහන්සේ සෑදූ වනේ කවර සත්වයෙකුට වඩා ප්‍රයෝග සහිත වූයේ ඌද ඇත්තට උවෙනේ කොයි ගසකින් වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. ස්ත්‍රීද උවෙනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්. උවෙනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්. එහෙත් දෙවියන් වහන්සේ නුඹලා නොසිතන පිණිස උවෙන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අත ගසන්නත් එපා කීසේකයි සර්පයාට කීවා. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක් නිසා නුඹලා ඒන් කන දවසේ ඉඳ නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේ සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රීට කීය. ඒ කියන්නේ යා ඇවිල්ලා තේජසයිත සාකච්ඡාවක වුණ ඒ කියන්නේ ස්ත්‍රියට කියන්න පුළුවන් වුණා. එහෙනම් අපි මොනවද කියන්න පුළුවන්? ඒ කියන්නේ මේ ඇවිල්ලා මේ සර්පය. ඒ කියන්නේ තේජස සහිත කතාවක සාකච්ඡාවක යෙදෙන්න පුළුවන්. සාකච්ඡාවක යෙදෙන්න පුළුවන්. යෙදීමට පුළුවන්. තව එකක් තියෙනවා. මේ පුද්ගල මේ ඇවිල්ලා මේ සර්පයාට නැත්නම් මේ ජීවිය පුළුවන් වුණා දෙවියන් වහන්සේ අර දන්න ගන්න. එයා දෙවියන් වහන්සේ අන. ඒ කියන්නේ ජීවිය මේ ජීවිය දෙවියන් වහන්සේ අන. දෙවියන් වහන්සේ අන දැන ගැනීමට දෙවියන් වහන්සේගේ අන දැනගන්නට දැනගත්තේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ කියලා ඒකේ අන දැනගත්තේ. දැනගෙන සිටියේ. දැන
ගෙන සිටියේ. ඒ කියන්නේ දෙවියන් ඒ කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ අණ දුන්නේ කාටද? අණ දුන්නේ ආදම්ට. ඒවට නෙමෙයි ආදම්ට අණ දීලා ආදම කුමාරයෙක් සාකච්ඡාවක යෙදෙන්න ඇති. ඒකේ ස්ථිත ඒව. ඒක සෝම පුරුෂය. වෙන්දෙන්ද සෝම පුරුෂය. එයා ඒවත් එක්ක සාකච්ඡායි. නමුත් මේ දැනගෙන හිටියා මේ සර්පයා. ඒ සර්පයාට පුළුවන් වුණා මිනිස්යාව විභාග කරගන්න. විභාග කරගන්න පුළුවන්. ඒ මිනිස්යාව විභාග කරන්න පුළුවන්. මිනිස්යාව විභාග කරගන්න පුළුවන්. විභාග කියන්නේ කිරීම පුළුවන් විභාග. ඒ වගේම එයාට පුළුවන් වුණා මේ මනුෂ්‍යව රවට්ටන්නට පුළුවන් වුණා. ඒ මොන වගේ රැබිටිම රවට්ටන්න පුළුවන්. රවට්ටන්නත් පුළුවන් වුණා. රවට්ටන්න. රවට්ටන්න පුළුවන් වුණා. ඒ වගේම ඒකේ මේ හේතුන් නිසා අපි කියන්නේ මේ සර්පයත් ඇවිල්ලා සංකේතමක. ඒ කියන්නේ සංකේතමක ඇවිල්ලා දේවදූතයන්ට සංකේතක. සර්පය ඇවිල්ලා දේවදූතයන්ට සංකේතක. දේවදූත. යන්ට සංකේතමක. එනවා මේ සර්පයා කොයිද මේ සර්පය මුලින්ම ජීවත් වෙන්නේ? කියන්නේ මේ දේවදූතයා. දේවදූතයා ඒ කියන්නේ අපි දන්නා කවදාකවත් මේ ඇත්තටම සත්‍ය සර්පෙක් නම් කවදාකවත් මේ කියන්නේ තේජස් සහිත සාකච්ඡාවක දෙන්න බෑ. මේ ඇවිල්ලා සංකේතමක නිසා ඒ දේවදූතයන් සමානයි. මේ දේවදූතයා කොයිද හිටියේ ඉස්සෙල්ලාම? අපි බැලුවොත් එම එලිදරව් පොතේ 12යි. ඒ කියන්නේ එලිදරව් පොතේ 12යි 9 බැලුවොත් ඇත්තටම අපි දැන් මේ කතාවේ හැටියට එලිදරව් පොතේ 12:9 එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පාඩේ බැලුවොත් එහෙම 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පාඩේ බැලුවොත් එහෙම මොකද ඒ කියන්නේ? 12 වෙනි පරිච්ඡේදයේ එලිදරව් පොතේ දොළොස්වැනි පාඩේ මුළු ලෝකයා රවටන්නා වන සර්පයා නැමැති පුරාණ සර්පයා පහතට හෙළුණු ලැබුවේ. ඒ පහතට හෙළුණු පොළොවට ලැබුවේ එන කොයිද හිටියේ? ඉස්ලාම. ඒ ඉස්ලාම හිටියේ දිව්‍ය ලෝකේ. ඒ දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන් කාලේ. ඒ කියන්නේ යහපත් පුද්ගලයන්ට පමණයි, යහපත් ජීවියන්ට පමණයි දිව්‍ය ලෝකේ. අයහපත් පුද්ගලයන්ට බෑ දිව්‍ය ලෝකේ ජීවත් වෙන්න. ඒ නිසා සර්පයා ඉස්ලාම ජීවත් වුණේ ඉතින් ස්වර්ගය කියන්නේ යහ සර්පය හෙළු ලැබුවේ. ඔව් පොළොට හෙළු ලැබුවේ. ඔහුගේ දූතයද ඔහු සමග හෙළුණු ලැබුවෝයි. ඒ නිසා 12 කියන්නේ ඉස්ලාම හිටියේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඉඳලා දේවාංශ පහලට හෙළුවා. ඒ කියන්නේ මෙලොවට දැම්මා කියන අදහස. ඒ වගේම අපි දැන් දැනගත්ත මේ සංකේත කියන්නේ මොකක්ද කියලා. මේ සංකේත අපි දැනගත්තා. ඒ කියන්නේ එක සංකේතයක් ඇවිල්ලා අපි දන්නවා ඒ කියන්නේ ජීවන වෘක්ෂය කියන්නේ ජීවන වෘක්ෂය කියන්නේ
ඇත්තම ජීවන වෘක්ෂය සමාන වෙන්නේ ඒ කියන්නේ සම්පූර්ණ පුද්ගලයෙකුට. සම්පූර්ණ පුද්ගලයෙකුට. ඒ වගේම යහපත සහ නපුර දැනගැනීම වෘක්ෂය ඇවිල්ලා සමානයි ලාබාල පුද්ගලයෙකුට. සාමාන්‍ය ඒ කියන්නේ මෝරච නැති පුද්ගලයෙකුට. ඒ වගේම සර්පයා කියන්නේ අපි හඳුන්වන්නේ දේවදූතෙක්. ඒ කියන්නේ ඇද වැටිච්ච දේවදූතෙක්. එහෙනම් අපි බලමු මොකද්ද මේ ඵලය කියන්නේ ඇත්තටම. අපි සර්පය හඳුනාගත්තා. සර්පය කොහෙද හිටියේ කියලා අපි දන්නවා. ඒ නිසා බලමු මොකද්ද මේ පාපය. ඒ කියන්නේ ඇත්තටම දේවදූතයන් ගත්තම සමහර මිනිස්සු හිතනවා දේවදූතයන්ට පව් කරන්න බෑ කියලා. නමුත් පේත්‍රස් පොතේ දෙවෙනි පේත්‍රස් 2:4 සඳහන් වෙලා තියෙනවා දේවදූතයන්ට පුළුවන් පව් කරන්න. ඒ කියන්නේ 2 පේත්‍රස් 2 පේත්‍රස් ඒ කියන්නේ Pēters putih. Dekai Pēters putih Dekai Pēters Dekai 4 වෙල Dekai 4 ඒ කියන්නේ දෙවෙනි පරිච්ඡේදය හතරවෙනි පද බැලුවොත් දෙවෙනි පේත්‍රස් කියන මොකද ඒ කියන්නේ මක් නිසා දේවදූතයන් පව් කළ විට දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නැර විනිශ්චයට පිණිස ඉතුරු කොට තැබීමට නිරේහි හෙලා අන්ධකාරයේ ගුහාවලට බාර දුන්සේක. නම් උන්වහන්සේ අබක්තියන්ගේ ලෝකෙ පිට ජලගලකින් පිට වූ කළ පුරාණ ලෝකෙ ඉතිරි කොට නොකොට ධර්මිෂ්ඨකම දේශනා කරන්න හේතුව. ඒ කියන්නේ යා ඉස්සලාම මාකෙත දේවදූතයන් පව් කළ විට දේවයන් ඔවුන්ට දඬුවම් නොකර නැර දේවදූතයන්ට පව් කරන්න පුළුවන් කියන අදහස. ඒ නිසා බලුවොත් ඒ නිසා ඒ කියන්නේ මොකද්ද මේ ඇත්තටම එනිසා බලමු එම මොකද්ද මේ පාපයට ඒ කියන්නේ දේවදූතයන්ගේ පාපය සහ පළවෙනි මනුෂ්‍යයාගේ පාපය කියන්නේ මොකද්ද කියලා. අපි බැලුවොත් ඒ කියන්නේ දේවදූතයන් සහ පළවෙනි මිනිසා සහ ස්ත්‍රියගේ පාප පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ පාපය. ඒ කියන්නේ දේවදූතයා සහ දේව
දේව දූතයෝ සහ පළමු ස්ත්‍රිය සහ පුරුෂයාගේ පාපය. දේව දූතයෝ ස්ත්‍රියගේ පුරුෂයාගේ මේ පළමු ස්ත්‍රිය සහ පුරුෂයාගේ පාපය මොකද? පාපය. अब බලුත් එන්න ජූඩ් පොතේ. ජූඩ් පොතේ 1:7. ජූඩ් පොතේ 1:7. ජූඩ් පාලනි පරිච්ඡේදයේ 7 වෙනි පාඩය. Jud 6:7 බලුත් එන්න. Jud 6:7. පාණි පොතේ 1:6 एक पालन परिच्छेद 6 पादे से 6 से 7 पादे දක්වා බැලුවොත් එimhe රුත් 1:6 සිර කරවන්නට කැමැත්තේ තමුන්ගේ ආධිපතිකමෙහි නොවැද ස්වකීය ව්‍යවස්ථාන අත්හැරියා වූ දේව දූතයන්ට උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය අන්ධකාරයට සදාකාල බැඳුම් වලින් බැඳ ලැබුසේ. එසේ යෝදෙම් සහ ගොමෝරාද අවට නුවරල්වද මොවුන්ට සේම තුම්ම වේශකම් බාර වී අන්න මාංශය පස්සේ ගොස් සදාකාල ගින්නේ දඩුවම් වදමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති. ඒක යුද්ධ 1:7. ඒක බලමු. බලමු ඒකැන්සි කරවන්නට කැමැත්තෙන තමුන්ගේ අධිපතිකමෙහි බයිබලයේ අතින් අපිට වෙනවා මේ ජීවන වෘක්ෂය ඇවිල්ලා ජීවන වෘක්ෂය සමානයි අපි කිව්වා සම්පූර්ණ පුද්ගලයෙකු. ඒක සම්පූර්ණ පුද්ගලයා කියන්නේ පුද්ගලයෙකු. සම්පූර්ණ කියන්නේ සුද්ධ මැතිව් 5:48. සුද්ධ මැතිව් 5:48 කියනවා ඒක සම්පූර්ණ තමන් සම්පූර්ණ මේ සම්පූර්ණ පුද්ගලයා කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ මැදහත් කරගෙන ඒ කියන්නේ දෙවියන් වහන්සේ මැදහත් කරගෙන තමන්ගේ සිත සහ ශරීරය එකමුතු කරගෙන තමන් ඒ කියන්නේ සම්පූර්ණ පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ තමන් කියන දේ දෙවියන් වහන්සේ තමන් හිතන දේ තමන් කරන දේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ මැදහත් කරගෙන කරන දේවල්. ඒ කියන්නේ ජීව වෘක්ෂ කියන්නේ සමා ඒ කියන්නේ සම්පූර්ණ පුද්ගලයෙකු සමාන පුද්ගලයෙක්. ඊළඟට අපි බලමු අනිත් සංකේතය ඇවිල්ලා යහපත සහ නපුරද යහපත සහ නපුර.
නපුර දැනගැනීමේ වෘක්ෂය. දැනගැනීමේ වෘක්ෂය. වෘක්ෂය. යහපත දැනගැනීමේ වෘක්ෂය කියන්නේ යහපත සහ නපුර දැනගැනීමේ වෘක්ෂය. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ලාබාල පුද්ගලයා. ලාබාල කියන්නේ තාම සම්පූර්ණ වෙච්ච නැති පුද්ගල ලාබාල පුද්ගලයා. ඒ කියන්නේ ලාබාල පුද්ගලයා කියන්නේ යහපත එන අපි බලමු අපි සර්පයක් බැලුවා. සර්පයා කියන්නේ දේවදූතයෙක්. ඒ කියන්නේ බයිබලයේ සර්පයා කියන්නේ දේවදූතයෙක්. ඒ සමාන දේවදූතයෙක්. ඒ අනිත් සංකේතය ඇවිල්ලා දූතයා. අනිත් සංකේතය ඇවිල්ලා අපි කිව්වේ මොකද මේ ගෙඩිය නැත්නම් පාලය කියන්නේ මොකක්ද? මේ පාලය. කය තියෙන පාලය නැත්නම් ගෙඩිය නැත්නම් ඊත්තේ ගෙඩිය මොකද්ද කියලා අපි මේ අපි හඳුනාගන්නේ සංකේත මොකද්ද කියලා. ඒ කියන්නේ ලාබාල පුද්ගලයෙක් කියන්නේ ඒ කියන්නේ නපුරට හෝ යහපතට යන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ කියන්නේ තමන්ගේ වාක්‍යමානය. තම වාක්‍යෙ ඉෂ්ටවොත් ඒ නිසා බලමු මේ ඇතුළුන ඒ කියන්නේ අපි කිව්වා මේ ඒක දේවදූතයන්ටත් ඒ කියන්නේ පව කරන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ අපලොත් මේ ඒ කියන්නේ මොකද්ද මේ ඉබන් කරපු පාලය දැනගන්න ඉස්සෙල්ලා සංකේතය අපි බලමු ඉබන් කරපු වරද මොකද්ද? ඉබන් කරපු වරද. ඒ කියන්නේ පළවෙනි මිනිස්යා සහ මිනිස්යා පළවෙනි මිනිස්යා සහ දේවදූත අතර ඇති වුණ පළවෙනි ඒ කියන්නේ ප්‍රථම මිනිස්ය පළවෙනි මනුෂ්‍ය සංහතිය මනුෂ්‍ය සහ ස්ත්‍රිය මනුෂ්‍ය කියන්නේ මනුෂ්‍ය ස්ත්‍රියට සමාන. ඒ කියන්නේ පළවෙනි මනුෂ්‍ය ස්ත්‍රී කියන්නේ පිරිමි සහ ස්ත්‍රී දෙන්නා කියන මනුෂ්‍යනේ. පිරිමි සහ ස්ත්‍රී කියන අදහස මනුෂ්‍ය. ඒ කියන්නේ පිරිමි සහ ස්ත්‍රී. ඒක සහ දෙගුලන්ට සම මනුෂ්‍ය කියන්නේ. ප්‍රථම සහ දේවදූතයන් අතර දේවදූතයන් ඊගන් කරපු පාපෙ මොකද්ද? කරපු පාපය. දැන් අපි බැලුවොත් ඇත්තටම බයිබලයේ කියනවා බයිබලයේ 2:25 බැලුවොත් ඒ කියන්නේ උප්පත්ති කතාව 2:25 උප්පත්ති කතාවේ උප්පත්ති බයිබලයේ උප්පත්ති කතාවේ බැලුවොත් උප්පත්ති කතාවේ උප්පත්ති 2:25 උප්පත්ති කතාවේ 2:25 කියන්නේ උප්පත්ති කතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ බැලුවොත් මොකද දෙවෙනි පදයේ 25 වෙනි පදයේ කියන්නේ උප්පත්ති කතාවේ 2:25 බැලුවොත් දෙකයි. ඒ කියන්නේ එකන්දේ වන්නායෝ තවද මිනිස්යාගේ එයාගේ භාර්ය දෙදෙනා නග්නව සිටියෝය. මෙතන නග්නව සිටියෝය. නමුත් ඔහු ලැජ්ජා නොවුහ. ඒගොල්ලෝ ලැජ්ජා නොවුහ. ඒගොල්ලෝ වෙනවතින් කියනවා හෙලිවැල්ලෙන් හිටියා. ඒගොල්ලෝ ලැජ්ජුන්නේ නැහැ. නමුත් පළතුර කියන්නේ මේ ඵලය කෑමෙන් පසු මොකද උනේ? ඒක අපි බැලුවොත් 3:7 බැලුවොත් තුන්වෙනි පරිච්ඡේදය 7 වෙනි පදේ බැලුවොත් මොකක්ද උනේ?
ඒ කෑවට පස්සේ එවිට ඔවුන් දෙදෙනාම ඇස් ඇරි තමාන්ගේ නග්නව සිටින බව ඔහු දැනගත්ත. ඔහු අත්තිවත් කොළ මහා තමාන්ට එනවැසුම් සාදාගත්තෝය. වෙන විදිහකින් ඒ කියන්නේ උප්පත්ති කතා 3:7 කියන්නේ ඒගොල්ලන් නග්න ඒගොල්ලන් 3:7 කියන්නේ ඒගොල්ලන් ලැජ්ජාවට පස්සේ මෙතන ලැජ්ජා නොවුව ලැජ්ජා නොවුව නමුත් කෑවට පස්සේ ලැජ්ජා වුණා. ලැජ්ජා ඇති වුණා. අපි බලන්න ඕනේ මොකද්ද මේ කරපු පාපේ? ලැජ්ජා වුණ පාපේ. මොකද්ද කරන්න පුළුවන් පාපේ තමන්ගේ අපි හිතුවත් එම අපි යම් කිසි දෙයක් සොරකම් කරගෙන අපිට තියෙන හැඟීමක් ඒ වස්තුව හංගා ගන්න. නමුත් ආදම්සේව මොනවද ඒක හංගගත්තේ? ඒක හංගගත්තේ ඒගොල්ලන්ගේ ලිංගික ඉන්ද්‍රියන්. ලිංගික ඉන්ද්‍රියන් කරපු එකම පාපය ඇවිල්ලා කාමමිත්‍යාචාරය නැත්නම් ඒක වරදවා ඒවා යොදාගෙන කරපු පාපය ඇවිල්ලා කාමමිත්‍යාචාරව හැසිරීම. නැත්නම් ඒගොල්ලන් ඒ කියන්නේ ලාභාලවාසේ ඒ කියන්නේ ස්වාම පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර ඇති වෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ ඒ සම්බන්ධතාවය ඒගොල්ලන් ලාභාලවාසිකයි. ඇති වුණ නිසා ඒක පාපයකට ලක් වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලිංගික ඉන්ද්‍රියන් වැරදි විදිහට පාවිච්චි කිරීම නිසා ඒ කියන්නේ ඒක ලැජ්ජාවට පත් වෙන ඒගොල්ලන්ගේ ලිංගික අවයවයන් ඒගොල්ලන් වහගත්තා. ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලන් යම් කිසි විදිහට ඒක පාවිච්චි කරේ. ඒ කියන්නේ වැරදි විදිහට පාවිච්චි කරේ. ඒ කියන්නේ අපි දෙමව්පියන්වස් අපේ දරුවන්ට ඒ වගේ අණ දෙනවා. ඒ කියන්නේ තමුන් ඒ කියන්නේ බඳින්න ඉස්සෙල්ලා නැත්නම් විවාහ කරන්න ඉස්සෙල්ලා තම පිරිසුදු සිටිපල්ලා. මුකුත් කරන්න එපා. ඒ අතින් කවදාකවත් යෙදෙන්න එපා. නමුත් ඒගොල්ලන්ගේ ආසාව නැත්නම් සුංගරාශය වැඩි වුණාම ඒක ඇතිකරන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ නිසා ඒගොල්ලන් ඒක ඇති කරේ ලාභාලවාස ඇති වෙනවා. ඒගොල්ලන් ඇස්සැරුණා. ඒගොල්ලන් පාපයට ඇද වැටුණා. ඉතින් පාපයට ඇද වැටෙන්නට හේතුව ඇවිල්ලා යම්කිසි විදියක කවුරු හරි ඒ කියන්නේ ආත්මික වශයෙන් ස්ත්‍රියට මේ සම්බන්ධකම යෙදෙන්න පැත් කරා. අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් කොහොමද මේ වගේ ඒ කියන්නේ ආත්මික වශයෙන් ඒක ඇද වැටුණා. ඒ වගේම ඒ කියන්නේ බාහිර වශයෙන් ඇද වැටුණා. ඒ කියන්නේ අපි මේ කතාව බලනකොට පළවෙනි පවුලේ ඝාතනයක් ඇති වුණා. ඒ කියන්නේ කාන ආබල්ව මැරුවා කියන අදහස. ඒ නිසා පළවෙනි අපි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලිංගික ඉන්ද්‍රියන් වසා දැමීම නිසා ඒකෙන් තමයි ඒගොල්ලන් පාපයට ලක් වුනේ. අපි බැලුවොත් එම ඒ කියන්නේ මනුෂ්‍ය ස්වභාවයක් ඒකයි. මනුෂ්‍ය ස්වභාවය කියන්නේ යම් කිසි දෙයක වර්ධ කරපු වස්තුවේ තමයි හංග ගන්න හදන්නේ. මේ ආදම් සේව හංගගත්තේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය. ඒ කියන්නේ තහනම් ගහෙන් කෑමෙන් ඒගොල්ලන් වසාගත්තේ තමන්ගේ ලිංගික ඉන්ද්‍රිය. ලිංගික ඉන්ද්‍රියන් වල ඒක කරන්න පුළුවන් එකම පාපය ඇවිල්ලා වැරදි විදියකට ලිංගික සංසර්ගයේ යෙදීම. ඒ නිසා තමයි පාපය ඇති වෙන්නේ. ඒක ලෝකේ තියෙන විශාල ප්‍රශ්නේ ඇවිල්ලා මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මිත්‍යාචාරව හැසිරීම. ඒ කියන්නේ ඒක ඊටම දැඩි පාපයක්. ඒ බැලුවොත් ක්‍රිස්තුස් වහන්සේ මේක සඳහන් කරනවා. ඒ කියන්නේ සුදු මැතිව් පොතේ බැලුවොත් සුදු මැතිව් පොතේ 5:28. 5:28 ක්‍රිස්තුස් වහන්සේ කියනවා සුදු මැතිව් පොතේ 5:28
5:28 සුදු මැටි පොතේ 5:28 5:28 බැලුවොත් එම 5:28 ඒ කියන්නේ කාම මිත්‍යාචාර නොකරවි කී බව නුඹලා අසා තිබේ. හරි? නමුත් මම නුඹලාට කියමි. ස්ත්‍රියකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් එවෙලම ඈ සමග සිතින් කාම මිත්‍යාචාරව කළේය. ඒ කියන්නේ හිතන්නවත් එපා. හිතා ගැනීමෙන් හරි කාම මිත්‍යාචාරව යෙදෙනවා කියන අදහස. යම්කිසි ගැහෙන ළමයි දැක්කොත් රාගයෙන් බලනවා නම් ඒ තමන්ගේ හදවත ඇතුළත ඒ කියන්නේ කාම මිත්‍යාචාරව හැසිරුණා කියන අදහස. ඒක තමයි ලොකුම පාපය ඇත්තටම. මේ ලෝකෙ බලද්දි ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේක විදා ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ කවදාද ඒක කරන්න එපා කියලා. නමුත් ඒ කියන්නේ වැරදි වෙලාවට ඇති වුණ නිසා ඒක පාපේ වුණා. ඒ කියන්නේ හරි වෙලාවට සම්පූර්ණ වුණා නම්. ඒ කියන්නේ ජීවන වෘක්ෂයට සමාන වුණා නම්. ඒ කියන්නේ ආදම්ස ඒව ජීවන වෘක්ෂයට සමාන වුණා. ඒකෙන් ඒ සංසර්ගයේදීමෙන් ඒ කියන්නේ ලිංගික සංසර්ගයේදීම තමන්ගේ වර්ගය තවත් වැඩි කරන්න අවස්ථාවක් දුන්නා. නමුත් ඒගොල්ලෝ මේක කරපු නිසා ඒගොල්ලන් ඒ කියන්නේ ඉනිවස වසාගෙන ඒගොල්ලන් ලැජ්ජා වුණා. ඒ කියන්නේ අපේ ස්වභාවය ඇත්තටම කරපු දේවින්කා තමයි අපි හංගන්නේ. ඒ නිසා බැලුවොත් ජෝබ් පොතේ බැලුවොත් එහෙම ජෝබ් 31 වෙනි පරිච්ඡේදයේ ජෝබ් 31 ජීමු ජෝබ් පොතේ ජෝබ් 31 Job 31 33 වෙනි පරිදි Job පොතේ Job 31 වෙනි Job පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය 33 වෙනි පදයේ බලුවොත් එම Job කියනවා මාගේ ආයුතුකම මාගේ ලයේ සංගවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසී නම් මහා සමුහයට මා බය වූ නිසා. ඒ කියන්නේ මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසී නම් ඒකේ මාගේ ලය සංගවා ගනිමින් මාගේ ලය සංගවාගේ මාගේ වැසී නම් ඒ කියන්නේ මනුෂ්‍ය ස්වභාවය කියන්නේ තමන්ගේ වස්තුව තමන්ගේ හෘදයට ඒක ලය ඒක සංගවනවා. ඉතින් මේක සංගකලේ ගංගේ ලිංගික ඉන්ද්‍රිය. ලිංගික සංගවීමෙන් ඒකෙන් තමයි ඒ ලොකුම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒක ලිංගික ප්‍රශ්නයක ලාබාල වායසක සංසර්ගයේ ලිංගික සංසර්ගයේ යෙදීම නිසා පාපය හැදෙනවා. එහෙනම් අපි තව එක අහන්න ඕනේ කොහොමද මේ දේවදූතයන් මේ පාපේ ලං වෙන්නේ? අපි බැලුවොත් ජූඩ් පොතේ ජූඩ් 1යි. ජූඩ් 1 Jude pote Jude pote යුදස් පොතේ බැලුවොත් එම 6 සිට 7 දක්වා පදේ බැලුවොත් එම මේ කියන්නේ 6:7 සීකරවන්ට කැමැත්තෙමි තමුන්ගේම අධිපතිකමෙහි නොපැවතෙන ශ්‍රෘතීය ව්‍යවස්ථාව අත්හැරු
හැරි යා වූ දේවදූතයන්ට උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යල සදාකාල බැඳුම් වලින් බැඳ තැබූසෙක්. එසේ සෝදම් බිදාන සෝදම් සහ ගොමෝරාව අවට නුවරවලදී බවුන්ට සේම තුමන් වේශයක් අඹාර වී අන්‍ය මාංශය පස්සේ ගොස් සදාකාල ගින්නේ දඩුවම් විදමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබිය සිටිති. ඒ කියන්නේ දේවදූතයන්ටත් මේ සංසර්ගයේ යෙදුණා. ඒ කියන්නේ ඇත්තටම මේක බැලුවොත් එමේ මේකේ විශාල ප්‍රශ්නේ තියෙන්නේ මේ ලාබාල වාසක ලිංගික සංසර්ගයේ යෙදීම නිසා පාපයට ඇද වැටෙනවා. ඒ නිසා මේ ඵලය අපේ ඵලය සංකේතමකයි ඇත්තටම ප්‍රජනන ඉන්ද්‍රියට. ඒ කියන්නේ යම් කිසි ගහක තිබෙන ඵලය. ගහක ඵලය ඇවිල්ලා ඒ කියන්නේ ගහක ඵලය කියන්නේ ඒ ප්‍රජනන ඉන්ද්‍රිය. ඒ ඇටේ තියෙන ගහේ. ඒ ගහේ තමයි ඒ තමන්ගේ වර්ගය බෝ කරන්නේ. ඒ නිසා අපි බැලුවොත් එහෙම බයිබල් සුදු බයිබලේ බැලුවොත් එහෙම සොලොමන්ගේ ගීතිකාවල මේ කියන්නේ ඵලය ගැන ඵලය කෙලිම සඳහන් කරන ඵලය ඇවිල්ලා ලිංගික ඉන්ද්‍රිය. ඒනික බැලුවොත් මේක. සොලොමන්ගේ කතාව. සොලොමන් කියන්නේ පුරාණ කිවිසේ සොලොමන්. සොලොමන්ගේ ගීතිකා බලමු. සොලොමන්ගේ ගීතිකා. සොලොමන් කියන්නේ සොලොමන්ගේ ගීතිකා. සොලොමන්ගේ ගීතිකාවෙන්ද ගීතිකාවල කවුරු පාදයේද ගීතිකාව? සොලොමන්ගේ ගීතා හතරවෙනි පරිච්ඡේදය හතරවෙනි පරිච්ඡේදය 4වෙනි පාදය 12වෙනි පාදය 16 දක්වා බලමු. මොකද කියන්නේ? මහගේ සුහදිරි මාගේ මනමාලි වැටකී වටකල උයනක්ය වසා තිබෙන ලිඳක්ය මුද්‍රා කරන තිබෙන උල්පතක්ය නුඹේ පැලෑටි පන්තිය වනාහි දෙලුම් ගසුත් අනර්ග ඵල ගසුත් සපු ගහ ජටමාංශ හා කුංකමුත් වදක හා සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස සහ ඇඟිල්ල සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරණ ගසුත් යන මේවාය. නුඹ උයන උල්පතකුත් ජීවමාන දිය ඇති ලිඳකුත් ලෙබනන් සිට ගලායන ඔයවලුත් එබ්‍රා උතුරු සුළඟ පිබිදී යන්න දකුණු සුළඟ වරෙන්න මාගේ උයනේ සුවඳ විහිදී යන පිණිස ඊට හවපල්ලා මාගේ ප්‍රේමවන්තය තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ග ඵල කෑවා වේ. අනර්ග ඵල මොකද අනර්ග ඵල කියන්නේ ඵලතුර කණ්ඩ කියලා. ඵලතුර කියන්නේ ලිංගික ඉන්ද්‍රිය. ඒ කියන්නේ ලිංගික ඉන්ද්‍රියන් කියන්නේ සාම ප්‍රජනන වස්තුව. ඒ කියන්නේ පළවෙනි පාපය නැත්නම් පාපය ඇවිල්ලා ඒ කියන්නේ ලාබාල වාසික ලිංගිකව හැසිරුණා කියන අදහස. ඒ කියන්නේ ලිංග හැසිරීම කියන ප්‍රේම ඒ කියන්නේ
ඒක සාමාන්‍ය ඒක යෙදෙන්නේ තමන් එපා ඒ කියන්නේ යම්කිසි වාසිකල ඇවිල්ලා යම්කිසි ආත්මය සහ ආත්මික සහ බාහිර වශයෙන් තමන් ඒ කියන්නේ ඵලදායී වීම ආත්මික වශයෙන් ඵලදායී වීම ඉතා වැදගත්. කියන්නේ වාක්‍යීමක් ඇති මිනිසයා අතර ඒ සම්බන්ධකම ඇති වුණොත් ඒක ඉතා අනාර්කයි. ඒක ඉතා සුවඳශීලයි. ශීලයි. නමුත් ලාභාලව ඇතිවීම නිසා ඒ කියන්නේ ලාභ ආත්මික ලාභාලව ඇතිවීම නිසා පාපය ඇති වෙනවා. ඒ කියන්නේ මුල්ම පාපය විල්ලා ඒ කියන්නේ මුල්ම පාපය ජම්ම පාපය කියලා ඇති උනේ මේ කියන්නේ තානම් ගයෙන් ගෙඩි කෑම. තානම් ගයෙන් ගෙඩි කෑම කියන්නේ ඒ කියන්නේ වාක්‍යම නොමැතිව සංසර්ගයේ යෙදීම නිසා ලිංගික සංසර්ගයේ යෙදීම නිසා මේ පාපය ඇද වැටුණා. ඇද වැටීම නිසා අපි දන්නවා මේ ආදම් සේව නැත්නම් පළවෙනි පවුලේ ඝාතනයක් ඇති වුණා. ඒ ඝාතනය ඉතාම දෙවියන් වහන්සේ ඉතාම හදවත ඒ කියන්නේ පිපිරිය මේ සිද්ධිය. ඒ නිසා අපි දන්නවා අපේ මූලික සිද්ධිය අපිට කියනවා අපි මේක කරන්න එපා. අපි ඒ කියන්නේ අපි ඉතා වාක්‍යීමක් ඇති වෙනවා. නැත්නම් සම්පූර්ණ වුණාට පස්සේ අපි පවුලක් ඒ කියන්නේ සුවඳ පවුලක් ඇති කරගෙන අපි ඒ තියෙන ආසාව තමන්ගේ භාර්යාවත් සමග විතරයි. තමන් ඒක ඒ සංසර්ගයේ යෙදෙන්න ඕන කියන අදහස. ඒ නිසා බොහෝ විට අපි දන්නවා හුඟක් ඒ කියන්නේ නව ගිවිසුමේ හරි නැත්නම් කියන්නේ සාමාන්‍ය මේක ඉතා භයානකයි. තමන් ඒ කියන්නේ තමන් තනියම සිටීම ඉතාම හොඳයි. තමන්ගේ වැඩිම සඳහා තමන්ගේ ආත්මික වැඩිම සඳහා තමන්ගේ ආසාව ඒ කියන්නේ පාලනය කරන්න බැරි නම් විවාහ කරන්න. විවාහ කළා තමන්ගේ ඒ තිබෙන ආසාව ලිංගික ආසාව තමන්ගේ භාර්යාවත් සමග විතරයි ඒ දෙන්න කියලා කියන්නේ. හුඟක් ආගම්වල මේක කියනවා. ඒ හේතුව ඇවිල්ලා මේ ප්‍රථම මනුෂ්‍ය නැත්නම් පළවෙනි මනුෂ්‍ය මේ ලාබාල වයසක යෙදීම නිසා ඒක දෙවියන් වහන්සේ ආශිර්වාද නොමැති ඇතිවීම නිසා මේ පාපයට ඇද වැටෙනවා. මේක ඒ කියන්නේ මේක පාප ඇද වැටීමේ මේකේ පරම්පරාවෙන් තියුණු ලෙඩ රෝගයක් ඇත්තටම. මේ ලෙඩ රෝග ගලවන්න පුළුවන් එකම පුද්ගලයා විදා මසාය කියන පුද්ගලයා. මසායට විතරයි මේ තිබෙන ප්‍රශ්නය ගලවා ගන්න පුළුවන් වෙන්නේ. මේක බැලුවොත් එහෙම මේ ඉතිහාසයේ ක්‍රිස්තියානි ධර්මය නැත්නම් ඉස්ලාම් ධර්මය ඒකම චර්ම ඡේදනය කරනවා. චර්ම ඡේදනය කියන්නේ මොකද්ද? තමන්ගේ ලිංගික ඉන්ද්‍රිය ඒක සංකේතමක වශයෙන් කුඩා පෙත්තක් කපනවා ඒක. තමන්ගේ ලිංගික ඉන්ද්‍රිය. ඒ හේතුව ඇවිල්ලා මේ හේතුව නිසා. ඒ කියන්නේ පාපයෙන් වෙන්වීමක් තියෙන නිසා. ඒ නිසා ඉතා වැදගත් අපිට මේක තේරුම් ගන්න. මේක තේරුම්ගෙන අපි දැනගන්න පුළුවන් අපි පිරිසුදු අපේ ආත්මය සහ අපේ බාහිර ශරීරය ආරක්ෂා කරගන්න. හුඟක් විදියට ඒක ආරක්ෂා කරේ නැත්නම් අපි මුල්ම පාපේ කියන්නේ ජම්ම පාපයට අපි ලක් වෙනවා. ඒ නිසා ඉතා වැදගත් මේක තේරුම් ගන්න. මේ බයිබලයේ ඉතා පැහැදිලි ඒ කියන්නේ සල්මන්ගේ ගීතිකා වලින් නැත්නම් විදෝල් කතා වලින් ඉතා බැලුවොත් මොකද සදොම් සහ ගුමාර වල ඇති වුණ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ තමයි. අද ලෝකෙත් මේ ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ වැරදි විදිහට මේ තිබෙන ඒ කියන්නේ තමන්ගේ පව ඒ කියන්නේ තමන්ගේ ස්වාම පුරුෂයා සහ භාර්යා අතර ඇති ආසාව දෙදෙනා අතර ඒ කියන්නේ ආස ඉෂ්ට කර ගැනීම
ඉෂ්ට කරගන්න තමයි නැත්නම් ආශිර්වාද ලබා. ඒ කියන්නේ ඒක සංසර්ගයේදී සත්‍ය ආදර මැදහත් කරගෙන ඒ යාට යෙදීමෙන් තමන්ට පුළුවන් ඊතා අලංකාරතම් ඊතා ආදරණීය පුතෙක් බිහි කරන්න. නැත්නම් දුවෙක් බිහි කරන්න. ඒ ඇති ආදරේ තමන්ගේ පවුලක් තිගලන්න. නමුත් වෙනත් සම්බන්ධකම් ඇති කරගත්තොත් තමන්ගේ ආත්මය සහ තමන්ගේ ශරීරය ඉතාම අපිරිසිදු බවට පත් වෙනවා. ඒ කියන්නේ ආත්මය සහ බාහිර වශයෙන් අපිරිසිදු බව. ඒ නිසා ඉතා හොඳයි තමන්ට ඒ ආසාව පාලනය කරගන්න පුළුවන් නම් පාලනය කරගෙන තමන් දෙවියන් වහන්සේ වෙනුවෙන් වැඩ කරනවා නම් ඊට වඩා හොඳ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. මේකෙන් මම මේ දේශනය කිටි දේශන මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. මම පුළුවන් විදිහට මේක විස්තර කරන්න හැදුවා. ඒ වුණාට මේකේ තවත් ගැඹුරට යන්න පුළුවන්. ඒ කියන්නේ ගැඹුරට ගිහලා අපිට දැනගන්න පුළුවන් අපේ පාපය නිසා අපි ඇති වුණ ඇදවැටුණු ස්වභාවය. ඒ කියන්නේ අපේ ස්වභාවය මොකක්ද? අපේ ඇදවැටෙන ස්වභාවය. අපි කොහොමද අපේ ආත්මය ඒ කියන්නේ පිරිසිදු කරගන්නේ? බොහොම ස්තුතියි අංකම් දුන්නාට. තවත් මීට වඩා ගැඹුරට මම සිංහලම පොඩ්ඩක්